හරි 1 to many වල මේ මැද එක නැතුව තිබ්බත් 1 to many වල 1 පැත්තක තමයි many පැත්තට යන්නේ. ඒතර බැරි වෙලා හරි මේ වගේ මැද විස්තරාත්මක උපලක්ෂණ තිබ්බොත් ඒක කොහේ පැත්තටද කියලා තීරණය කරන්න බැරුව ඉන්නේ ඕගොල්ලෝ මෙහෙම තිබුණොත් ඒක අනිවාර්යයෙන්ම යන්න ඕනේ m පැත්තට කියලා මත තියාගන්න. ඒතර මේ මැද මෙතන වගුවක් හැදෙන්නේ නැහැ 1 to many වල. ඒකත් යන්න ඕන. අපි 1 එකේ ඉඳන් සාමාන්‍ය අවස්ථාවල 1 එකේ ඉඳන් තමයි many පැත්තට දාන්නේ. ඒ අනුව මේ මැද එකේ තියෙන එකත් ඒ පැත්තට යන්න ඕනේ. එහෙනම් මේ ටේබල් එක අප්ඩේට් වෙන්න ඕනේ. මෙතන class id number of student කියලා එනවා. student id student name class id තව එකක් එන්න ඕන. class id කියන foreign key එක ඊට අමතරව roll කියලා එකකුත් එන්න ඕන. මෙන්න මෙතෙන් එන්න ඕන. මොකද්ද? roll කියලා එකක් එන්නත් ඕනේ. roll. පැහැදිලිද? නේද? roll කියලා එකක් දාන්න ඕන. මෙතන ඊට පස්සේ තමයි වගුව වැහෙන්නේ. තේරුණාද මම කියන එක? අන්න එක අප්ඩේට් වෙනවා. හරි? මැද descriptive attribute එක තිබුත් එයාත් එක්කලා අප්ඩේට් වෙලා මේ foreign key එක යන පැත්තටම මේ මැද එකේ තියෙන එකක් දාලා මේ විදිහට table එක conversion එක අපි හදාගත යුතුයි. පැහැදිලිනේ? හරි. ඒ අපි කතා කරේ 1 to many වල. 1 to 1 වල කතා කරා, 1 to many වල කතා කරා. අපි යනවා many to many. බහු අවස්ථාවල table එකක් දුන්නොත් කොහොමද ඒකේ පරිවර්තනය කරන්නේ? නැත්නම් table ටිකට convert කරන්නේ මොනවද? නීතිය මොනවද? කියන කතා කරන්න. පැහැදිලිනේ? හරි. මේක ඉක්මනට නෝට් කරගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ඉක්මනට වැඩි වෙලාවක් ගන්න නැතුව මම කියද්දි මම හිතනවා ඔයගොල්ලෝ නෝට් කරගන්නවා කියලා රෆ්ලි. හරි. ඇති වෙලාව ටියුට් එකේ තියෙනවා ඒක. හරි අපි යනවා ඊගාවට තවත් මිනිටු මිනි අවස්ථාවකට මම වෙලාව ඉදිරි කරගන්න ඕන නිසා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නම්. බහු අවස්ථාව මේ බලන්න. මිනිටු මිනි අවස්ථාවක මිනිටු මිනි අවස්ථාවක මේ බලන්න ළමයි මිනිටු මිනි අවස්ථාවක ටේබල් දෙකක් අතර මැපින් කරන්න දුන්නොත් දැන් මෙහෙම කොටස් කඩලා මම විස්තර කරාට ඇත්තටම ඔයාලට සම්පූර්ණ සමස්තය එකක් එන්නේ. නමුත් අපි අර සිද්ධාන්ත විස්තර කරන කොටස් අරගෙන මෙහෙම විස්තර කරනවා. හරි. ඒතර මිනිටු මිනි අවස්ථාවක අපි ටේබල් කන්වර්ට් කරන්න කිව්වොත් මොකද නීතිය? මිනිටු මිනි අවස්ථාවල ටේබල් කන්වර්ට් කරන්න කිව්වොත් මේක මැපින් කරන්න කිව්වොත් මෙතන වගු කීයක් හැදෙනවද? මෙතන වගු කීයක් හැදෙනවද? බලමු කාගෙන් හරි අහලා අපි අහමු මම කියන කෙනා උත්තර දෙන්න ඕන. බලමු ඒෂානිගෙන් අහලා. ඒෂානි මට කියන්න ඒෂානි මෙතන වගු කීයක් හැදෙනවද? දැන් මෙතන පරිවර්තනය කරොත් වගු කියන්න බෑනේ. මට කියන්නකෝ මේ chat එකේ දාන උත්තරේ. ඒෂානි එහෙනව නේද? ඔව් සර් 3යි. වගු 3ක් හැදෙනවා. මේ මොහරි වුණාද කියලා තියෙන්නේ? නෑ ඉස්සෙල්ලා මේ මොකද්ද මේ ස්ටොක් වුණා සර් ඒකයි මම මැසේජ් එකක් දැම්මේ. හරි. නෑ මම මේ Zoom එකේ unlimited එක ඇක්ටිව් කරලා තියෙන්නේ ස්ටොක් නම් කට් වෙන්නේ නෑ මගෙන් දැන්. නෑ මේ කටුන් නැහැ ඊර වුණා වගේ කටුන් එකපාරට. මම ඒකයි මැසේජ් එකක් දැම්මේ. සිග්නල් මොන හරි වෙන්නදී. හරි. හරි ළමයි. වගු 3ක් හැදෙනවා. වගු 3ක් හැදෙනවා. හොඳට මතක තියාගන්න බහු අවස්ථාවල මෙන් ටු මෙනි වල මේ මැද රිලේෂන්ෂිප් එකත් වගුවක් වෙනවා. හරි. එහෙනම් මෙතන වගු 3ක් හැදෙනවා. ඒකයි මතක තියාගන්න ඕන සරල කතාව. අපි ගමු ස්ටුඩන්ට් ටේබල් එක ස්ටුඩන්ට් ID SID okay capital name SID S name මේක බයි නැතුව ඔයාලට වහන්න පුළුවන්. මොකද මේ බලන්න ස්ටුඩන්ට් ID ස්ටුඩන්ට් name මේකේ ප්‍රාථමික අතුරු ගත්තා. තව ටේබල් එකේ තියෙන කෝස් කියලා කෝස් ටේබල් එක මම කෝස් ටේබල් එක ලියනවා. කෝස් ටේබල් එකේ කෝස් නම්බර් එකයි කෝස් නේම් එකයි මේ දෙකම එනවා. ඒතර ඒකත් අපිට වහන්න පුළුවන් බය නැතුව මෙන් ටු මෙනි වල බය නැතුව වහන්න පුළුවන්. ආගන්තුක අතර එහෙම ආව කියලා පස්සේ අපිට ඒක වෙනම වගුවක් හැදෙනවා. ඒතර මෙන්න follows කියලා නැත්නම් student course කියලා. මට මේක නම දෙන්න පුළුවන්. ඒක follow ඒක student course. මම මෙතන follows වගුව follow කියලා ටේබල් එක දාමු. follow කියන වගුවේ අපි දාන්නේ මොනවද? follow කියන වගුවට
මොනවද දන්නද මෙයාගේ මුකුත් නැහැ උපලක්ෂණ. දැන් ෆලෝ කියලා වගුවක් හිතුනට මුකුත් දාන්න දෙයක් නැහැ නේ මෙයාගේ නැහැ ඇට්‍රිබියුට්. හරි. සමහර ලාවට මෙයා මත උපලක්ෂණ තියෙන පුළුවන් මම හිතලාමත් හිතාම මෙතන දාලා නැත්තේ සමහර හිතන මෙතන අනිවාර්යෙන් එකක් තිබුණොත් තමයි වගුව හැදෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. මුකුත් නැතත් මෙතන වගුවක් හැදෙනවා. හරි. එතකොට ළමයි දෙපැත්තේ වගු දෙකේ ප්‍රාථමික අතුරු දෙක අරගෙන සංයුක්ත කරලා මෙතන දාන්න ඕනේ. දෙපැත්ත වගු දෙකේ ප්‍රාථමික අතුරු අරගෙන SID එකයි කෝස් නම්බර් එකයි දෙකම අරගෙන සංයුක්ත කරලා තමයි මේකට දාන්න ඕන. අන්න නීතිය. පැහැදිලිද? මොන සංයුක්ත කරලා දෙකට පිට වදින්න ඕන. ඒක කැඩුණාට කමක් නැහැ. සමහර පොත්වල තියෙනවා ඊට කැඩලා එහෙම ප්‍රශ්න නැහැ. උන් විතර වගු තුනක් හැදෙනවා. පැහැදිලිද? පැහැදිලි නේද? දැන් සමහරවිට සමහර අවස්ථාවල මෙතන තියෙන්න පුළුවන් උපලක්ෂණයක්. ප්‍රශ්න නැහැ. තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. හරි මෙතන උපලක්ෂණයක් තියෙන්න පුළුවන්. නැතු වෙන්න පුළුවන්. ඒක තිබ්බත් හෝ නැතා හෝ දැන් හිතන්න ස්ටුඩන්ට් කවදෙන්ද මේ කෝස් එක පටන් ගත්තේ? එක එක ස්ටුඩන්ට්ලා එක එක දවස්වල පටන් ගන්න පුළුවන් නම් නැත්නම් කෝස් එකට නිශ්චිත ආරම්භ දවසක් තියෙනවා මෙතන එන්නේ. හැබැයි සිසුවාට Tamanට කැමති දවසක මේක සඳහා ලියාපදිංචි අපි කියමු කෝස් එක සඳහා ලියාපදිංචි දිනය. ඒතර මේක කෝස් එක උපලක්ෂණ නෙමෙයි. එක එක ළමයට වෙනස් වෙනවා නම් ඒක දාන්න ඕන ළමයට දාන්න බෑනේ. ළමයට කෝස් ගොඩක් කරන්න පුළුවන් නේ. ඒ ළමයට දාන්න බෑ කෝස් එකට දාන්න බෑ. එහෙනම් දෙකටම පොදු වෙන්නේ මෙතන දාන්නේ. ස්ටාර්ටින් ඩේට් එක නැත්නම් රෙජිස්ට්‍රේෂන් ඩේට් එක වගේ එකක්. හරි. ඒ ළමයා ළමයට වෙනස් වෙනවා. සමහර වෙලාවට කෝස් එක ළමයි 100ක් කරනවා 100ටම එක දවසේ පටන් ගත්තොත් ස්ටාර්ටින් ඩේට් එක මෙතන දාන්නේ. හැබැයි ළමයාට අභිමත පරිදි කැමති දවසක ස්ටාර්ට් කරන්න පුළුවන් මේ වගේ තැනක දාන්නේ. අන්න ඒ දෙකේ වෙනසත් ඔයාලා වටහා ගන්න. හරි. ඒතර මෙතන එකක් තිබ්බොත් ඒක මේ ටේබල් එකට මෙතන එනවා. දැන් ස්ටාර්ටින් ඩේට් කියලා මෙතන තිබ්බොත් ඒක මෙතන දානවා. පැහැදිලිද? හරි. එහෙනම් අන්න ඒකයි නීතිය. පැහැදිලිද? දැන් නිකන් මම මොනවා හරි මෙතන ලියන්න. ස්ටාර්ටින් ඩේට් එක ස්ටාර්ට් අන්ඩර්ලයින් වෙන්නේ නැහැ. ස්ටාර්ට් ඩේට්. තේරෙනවද? ස්ටාර්ට් ඩේට්. ස්ටාර්ට් ඩේට් එක. එතකොට ඒක දාන්න ඕන මෙතන මේකට දාන්න ඕනේ ඇට්‍රිබියුට් එක. ස්ටාර්ට් ඩේට්. ස්ටාර්ට් ඩේට්. හරිද? එතකොට ඒක මේකේ කොටසක් විදිහට එනවා. පැහැදිලිනේ? එහෙනම් ඒක නීතිය අපි ලියාගමු. මොකද නීතිය? බහු අවස්ථාවල කියන්නේ end to end අවස්ථාවල දෙපස වගු දෙකෙහි ප්‍රාථමික යතුරු සංයුක්ත කර තුන්වන වගුවක් සාදයි. තේරුණාද ඔයාලට? හරි සරලයි. හරිද? තුන්වන වගුවක් සාදයි. බහු අවස්ථාවල මොකද කරන්නේ? දෙපැත්ත වගු දෙකේ ප්‍රයිමරි කී එක අරගෙන සංයුක්ත කළා තව වගුවක් හැදෙනවා. පැහැදිලිනේ? අන්න එහෙම තමයි වෙන්නේ. බහු අවස්ථාවල නන මෙන්ටු මෙනි අවස්ථාවල මේ විදිහට තමයි වගුව නිර්මාණය වෙන්නේ. පැහැදිලිනේ? හරි. ඔන්න අපි පරිවර්තනය කරා ළමයි මේ දක්වා රිලේෂන්ෂිප් ආකාර 3. දැන් අපි දන්නවා මම පැහැදිලි කරා පහුගිය කාලය තුරාවටම මේ සම්බන්ධතා නැත්නම් කාඩිලිටි ඔෆ් රිලේෂන්ෂිප්ස් සම්බන්ධතාවල ගණනීයතාවය කියලා ආකාර කීපයක් ගැන බයිනරි මේ අපි කතා කරපු තුනම බයිනරි. ඒ කියන්නේ එන්ටිටි දෙකක් අතර හැම වෙලේම. හැබැයි එහෙම නොවන අවස්ථා තියෙනවා ළමයි. අන්න එහෙම නොවන අවස්ථා ගැනත් අපි එහෙම නොවන තවත් අවස්ථා තියෙනවා කීපයක්. කියන්නේ එන්නරි කියන අවස්ථා. කියන්නේ ටර්නරි, ෆෝනරි, ෆිෆ්නරි ආදී වශයෙන් අපිට එන්නරි කියන අවස්ථා. අපි ගත්තොත් මේ බලන්න මෙන්න මේ වගේ අවස්ථා. අපි ගත්තොත් මේ බලන්න මේ වගු බලන්න. දැන් මේ වගේ අවස්ථාවක ඕකේ. හරි ඉස්සෙල්ලා එතනගත්තේ නැද්ද? එක පොට දාන්න හරි. අන්නකෝ.
නෝට් කරගන්න ළමයි නීතියත් එක්කලම මම හිතනවා ඔයගොල්ලෝ ගන්න නැති කියලා හරිද හරි මට ඩ්‍රෝ කරගන්න හරි මම ෆයිල් නිව් එක ගන්නද හරි මම හිතනවා ලියාගෙන නැති කියලා හරි මේක කොපියක් ගන්නම් මේ වගේ අවස්ථාවක් ආවොත් මේ බලන්න මේ වගේ අවස්ථාවක් ආවොත් මේ බලන්න එතකොට දැන් මෙතන එන්ටිටි තුනක් සම්බන්ධ වෙලා හරි 1 too many හරි කොහොම තියෙනවා කියලා මේ වගේ අවස්ථාවක මොකද වෙන්නේ හරි මේ වගේ අවස්ථාවක කොහොමද වගු ටික නිර්මාණය වෙන්නේ හරි ළමයි දැන් මෙතන වගු කීයක් හැදෙනවද ඇත්තටම මේ වගේ කීපයක් එකට සම්බන්ධ වුණොත් මෙතන වගු කස්ටමර් ටේබල් එකේ තියෙනවා රීටේල් අවුට්ලට් ටේබල් එකේ තියෙනවා ප්‍රොඩක්ට් ටේබල් එකේ තියෙනවා හරි කස්ටමර් ටේබල් එකේ තියෙනවා පර්චේසස් රීටේල් අවුට්ලට් කස්ටමර් වෙළඳපොලෙන් ප්‍රොඩක්ට් මිලදී ගන්නවා කඩේකින් වගේ නේද හරි එහෙනම් අපි ඒක සම්බන්ධව තමයි මැපින් කරන්න යන්නේ මේක සම්බන්ධව මැපින් කරන්නයි යන්නේ හරිද එහෙමනම් අපි ඒ ටික ලියා කොහොමද නීති ටිකත් එක්කලා මේක පැහැදිලි කරගන්න ඕන මේ වගේ අවස්ථා හරි අඳින්න එන කේස් වලත් සමහර වෙලාවට එන්න පුළුවන් එකවරක් ඇවිල්ලා තියෙනවා මේ වගේ ආකාරයක් 2014 හෝ 13 මම හිතන්නේ ඊළඟ දින සිදුවීමක මේ වගේ ටේබල් තුනක් එකට සම්බන්ධ වෙන අවස්ථාවක් තිබුණා ER එකක බොහෝ විට වල ඉන්නේ බයිනරි අවස්ථා දෙකක් විතරක් සම්බන්ධ වෙන අවස්ථා මේ වගේ තුනක් ආවොත් ඒවත් තියෙන්න පුළුවන් මේ සම්බන්ධය දැන් උදාහරණයක් වශයෙන් මේකේ කස්ටමර්ස්ලා ගොඩකට N to M රීටේල් අවුට්ලට් ගොඩකින් අඩු ගොඩක් ගන්න පුළුවන් මේ මෙන් ටු මෙනි ආකාරයේ සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් ඒ කෙසේ වෙතත් 1 to many තියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ මෙතන දැන් මේ වගේ එකක් අපි මැපින් කරද්දී අපි මොකද්ද ගන්න ඕනේ නීතිය හරි ඒ ටික පැහැදිලි කරගන්න යන්නේ හොඳට මතකද මේ වගේ අවස්ථාවක පර්චේස් කියලා මෙතන මැද මේ ඔක්කොම සම්බන්ධ කරන්න වගුවක් හැදෙන්න ඕන ඒක ගන්න විදිහ මම කියලා නේද ඉස්සලා අපි මේක ලියමු ඉස්සලාත් මේ තනි තනි මේ වගු ටික ලියාගෙන යන්න කස්ටමර් ටේබල් එකේ එනවා ළමයි කස්ටමර් ටේබල් එකේ එනවා ඒක කස්ටමර් ටේබල් එකේ මොනවද දෙන්නේ කස්ටමර් නේම් එකයි කස්ටමර් ID එකයි කස්ටමර් ID එකයි කස්ටමර් නේම් එකයි ඒ ටික තියෙනවා මේක බය නැතුව වහන්න මොකද මෙතනදී මේ මැද එකට වෙනම වගුවක් හැදෙන නිසා ඒතර එයාගේ ප්‍රාථමිකය අතුර දැම්මා ඊට පස්සේ මෙතන එනවා ප්‍රොඩක්ට් ටේබල් එක ගමු කස්ටමර් ප්‍රොඩක්ට් මිලදී ගන්නවා බයි කරනවා ප්‍රොඩක්ට් වල මොකක්ද තියෙන්නේ ප්‍රොඩක්ට් ID එකක් තියෙනවා ප්‍රොඩක්ට් ID එකක් තියෙනවා ප්‍රොඩක්ට් නේම් එකක් තියෙනවා හරි ඊට පස්සේ ටේබල් එක වහන්න පුළුවන් ඊට පස්සේ රීටේල් අවුට්ලට් ටේබල් එක එනවා කඩේ වගේ සිල්ලර් වෙන දෙසල outlet ID outlet number outlet name හරි එතකොට මේ බලන්න මේ හැම එකෙම ප්‍රාථමික අතර වෙනවනේ එහෙනම් මේක මම මාක් කරගන්නවා primary keys ටික මේ හැම එකෙම මාක් කරගන්නවා ළමයි හරි ඊට පස්සේ ඊගාවට මොකද වෙන්නේ මේ බලන්න දැන් මේ ඔක්කොම ලින්ක් වෙන්න බෑ කොහොමද නේද අන්න මේ ටික ඔක්කොම සම්බන්ධ කරන්න මේ purchases කියලා අපි මෙන්න මේ කොටසට මේ තුනේම primary keys අරගෙන සංයුක්ත ප්‍රාථමික අතුරක් හදනවා ඒකේ අතුරක් හදා ගන්නවා එහෙනම් purchases කියන එකට තුනේම ID ටික ගන්නවා customer ID එක ගන්නවා product ID එක ගන්නවා outlet ID එක ගන්නවා ඒ තුනම අරගෙන සංයුක්ත ප්‍රාථමික අතරක් හදනවා ඒ තුනම අරගෙන සංයුක්ත ප්‍රාථමික අතරක් හදනවා
හරි අන්න එහෙම තමයි ඒ ආකාරයේ මැපින් වෙන්නේ. කියන්නේ දැන් මේක නම් 3යි ටර්නරි. ඒතර එන්නරි දැන් මේක ෆෝනරි තව එකක් වෙන්න පුළුවන් මෙතන ෆිෆ්ත්නරි එන්නරි සංඛ්‍යාවක් තියෙන පුළුවන්. සාමාන්‍ය ඕගොල්ලන්ට නම් අදින්නේ නැහැ ළමයි එච්චර සාමාන්‍ය ඕගොල්ලන්ට පරිමාවක් දෙකක් හොත් තුනක් වගේ එහෙම ඉන්නේ. සාමාන්‍ය දෙකේ වල තමයි වැඩිපුර කේස් වල තියෙන ඕගොල්ලන්ගේ. හරි. ඒතර මේ විදිහට අපි ගද්දි එහෙම නොවන තවත් අවස්ථා තියෙනවනේ. දැන් මේකට විශේෂයෙන් ලියන්න දෙයක්වත් නැහැ ඕගොල්ලන්ට. මේ වගේ එන්නරි ආකාරය නැත්නම් ටර්නරි ආකාරය තෘතීය සම්බන්ධතා තියෙන අවස්ථාවක උනත් ඒ වගු සියල්ලකම අරගෙන ඒව ප්‍රාථමික අතුරු අරගෙන සංයුක්ත ප්‍රාථමික අතුරක් නිර්මාණය කළා තවත් වගුවක් හදන්න ඕන. පැහැදිලිද? ඒක ලියන්න. අපි කමාරක විතර පැය ගන්නවා. කමාරක දෙකක්. අපි ගත්තේ 6 මාට මට ගත්තේ. රයිට්. පැහැදිලි ළමයි? මම හිතනවා පැහැදිලි ඇති කියලා මේ කතාව. ඔයගොල්ලන්ට එකත් නෝට් කරගන්න. අපි මෙහෙම කියමු සරල කතාවක් මෙහෙම ලියමු. සියලුම වගුවල ප්‍රාථමික අතුරුගෙන සියලුම වගුවල ප්‍රාථමික අතුරු සංයුක්ත කර තවත් වගුවක තවත් වගුවක නිර්මාණය කරයි. තවත් වගුවක් නිර්මාණය කරයි. සියලුම වගුවල ප්‍රාථමික අතුරු සංයුක්ත කර තවත් වගුවක් නිර්මාණය කරයි. පැහැදිලිද? එහෙනම් මේ වගු තුනේම ප්‍රයිමරි කීස් අරගෙන තව ටේබල් එකක් හදනවා. හරි සරලයි. දැන් මේ ඔක්කොම එන කම්බයින් එක්සර්සයිස් එක අපි අවසන් කරනවා. හරි මේ වගේ අවස්ථා තියෙන්න පුළුවන්. අපි යනවා තවත් තියෙන්න පුළුවන් අවස්ථා මොනවාද? මේක පොඩ්ඩක් ක්‍රාෆ්ලි නෝට් කරගමු. හරි එහෙමනම් තිබේ මේ මයික් එක වැටුනේ. මයික් එක අර මේ සෙපරේට් මයික් එකක් අද ගහලා තියෙන්නේ. හරි එතකොට එතකොට ඒ ටික තමයි දැන් මේකේ මේ ස්ක්‍රීන් ෂොට් එකෙන් කියන මේ සෝර් රෙකෝඩින් එකෙන් අපි එඩිට් කරලා අයින් කරන්න ඕවා. ඒ කියන්නේ සද්දේ වැඩිපුර වැටෙන සද්දේත් එක්කලා. හරි. එතකොට ඊගාවට දැන් ටේබල් එකක මෙහෙම අවස්ථා තියෙන්න පුළුවන්. තනියම තමන්ගේ ටේබල් එකට තව ටේබල් එකක් කනෙක්ට් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ බලන්න. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙහෙම දැන් අපි ගමුකෝ මෙහෙම සරල උදාහරණයක්. එකම කම්පැනියේ සුපර්වයිස් කරද්දි එම්ප්ලොයිස්ලා සුපර්වයිස් කරන්න එම්ප්ලොයිලාගේම කෙනෙක් ගන්නවා අපි. එකම ඩිපාර්ට්මන්ට් එකක් අපි ගමු. ඒතකොට එම්ප්ලොයි ටේබල් එකේ ඉන්න ඕනේ එම්ප්ලොයිස්ලා. එම්ප්ලොයිස්ලා ඉන්නවා. එම්ප්ලොයිස්ලාව සුපර්වයිස් කරන්න මොකද එම්ප්ලොයිස්ලාව සුපර්වයිස් කරන්න එම්ප්ලොයිස්ලාගෙන්ම කෙනෙක්ව ගන්න. දැන් එම්ප්ලොයිල්ට තියෙනවා එම්ප්ලොයි ID හරිද? එම්ප්ලොයි name, address ඒ ටික තියෙන්න පුළුවන්. NIC ගම් එම්ප්ලොයි නම්බර් දැන් සේව් කම්පැනි දෙනවා නේ E නම්බර් කියලා
මේක තමයි ප්‍රයිමරි කී එක. දැන් මේ බලන්න supervise by manage by supervise supervise by එයාලගේම කෙනෙක් එයාලා. දැන් මේක අපි ගමු මෙහෙම. දැන් එයාලගේම එක්කෙනෙක්ව මේකෙත් ගන්න පුළුවන් මෙහෙම. එයාලගේම එක්කෙනෙක්නේ. එයාලගේ ගොඩක්ව සුපර්වයිස් කරනවා එයාලගේ එක්කෙනෙක්. one to many. one to one තියෙන අවස්ථාවක් තියෙනවා one to many men to many. ඒකෙත් තියෙනවා මේකෙත් තියෙනවා one to one one to many men to many. ඒවා කොහොම ඔයගොල්ලන්ට දැන් මේ මට්ටමේදී අවශ්‍ය නැහැ. පැහැදිලිනේ. දැන් අපි කොහොමද මේ වගේ එකක් මැපින් කරන්නේ? හරි. මේකට අපි කියනවා unary type කියලා. unary type. ඒකමය වගුවක් මැපින් කරන්නේ කොහොමද? ඒතර ඒකමය වගුවක් මැපින් කරද්දී අපි unary type කියනවා. unary ඒකමයි. හරි. කොහොමද වගුවක් හැදෙන්නේ? මෙතන වගු කීයක් හැදෙනවද? අපි නිකමට අහලා බලමු ළමයිගෙන් කොහොමද වගු කීයක් හැදෙයිද මෙතන කියලා. කාගෙන්ද අහන්නේ? නෙත්මි ඉන්නවනේ. නෙත්මි කියන බලන්න නෙත්මි මට උත්තරේ. කොහොමද මෙතන වෙන්නේ? අපි හමු තව දෙන්න ළමයි ඉන්නව නේද? ඔතන එක වගුවයි හැදෙන්නේ. ඔව් එක වගුවයි හැදෙන්නේ. ඒකේ එම්ප්ලොයි ID එකයි. ඔව්. ඊට පස්සේ name එකයි. address එකයි. ඔව්. එතන මේ සුපර්වයිස් දාන එකේ තේරුමක් නැහැ නේ. ඇයි මෙහෙම එකක් අපි දාන්නේ? එක වගුවයි තමයි හැදෙන්නේ. හරි බලමු. ඒකට හේතුවක් තියෙනවා. හරි මම කියන්නම් මෙහෙම. දැන් මෙන්නම ටේබල් එකකින් සුපර්වයිසර්ගේ දත්ත විතරක් තියාගෙන ඉන්න බෑනේ. එයාත් අපි at the end of the day he also a employee. හරි මේ බලන්න. එතකොට මෙතනදී එක වගුවයි තමයි හැදෙන්නේ. ඒතර කොහොමද ලියන්නේ කියන එකයි මම අහන්නේ නේද? මෙතනදී බලන්නකෝ. ඒතර මෙතනදී employees වෙන්න බෑ. මෙතන මම අතින් mistake එකක් කළා. මෙතන ඒක වචන විය යුතුමයි. මෙතන බෑ. හරි employee වෙන්න ඕන. දැන් මොකද employee table එකේ employee number employee number primary key එක name address employee number name address හරිද? ඒතර employee number primary key no doubt about that. so primary key හරිද? දැන් මෙන්න මෙතන සුපර්වයිස් කරන කෙනාට අංකයක් තියෙන employee number එකක් තියෙනව නේද? ඒ නිසා අපි ඒකට එහෙම කරනවා. supervisor ඔක්කොම ඕනේ SUP හරිද? supervisor e number. supervisor ගේ e number එකක් තියෙනවනේ. ඒත් යා රෙෆරන්ස් වෙන්නේ කාටද? එයා දානවා ඒ වගේම එකම වගුවට යා රෙෆරන්ස් වෙනවා. මේ බලන්න. මෙන්න මෙහෙම. මෙයා රෙෆරන්ස් වෙනවා. ඒ කියන්නේ ඒ වගුවේ කෙනෙක් ෆොරින් කී එකට රෙෆරන්ස් කරලා දාගන්නවා. අපි supervisor e number එක. one to many එකක් එහෙම වුණොත් අනිවාර්යෙන් අපි එහෙම දාන්න ඕනේ. හරි ඒ කියන්නේ යුනිර් එකක තිබ්බම මේක දාන එක හේතුවක් තියෙනවනේ. ඒ කියන්නේ මේ සේවකයන් අතරේ සුපර්වයිසර් කොහොමද කියලා හොයාගන්න වගේ දෙයක්. මෙයා කවුද සුපර්වයිස් කරන්නේ කවුද කියලා බලාගන්න. අන්න ඒ වගේ කරන්න තමයි මෙයා සුපර්වයිසර් e number කියලා ෆොරින් කී එකක් වගේ ඒ ටේබල් එකටම දානවා. ඒතර මෙතන ටේබල් එකක් සම්බන්ධ කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතර මේ විදිහට තමයි මේ වගේ වෙලාවක අපි මැපින් එක කරන්නේ. පැහැදිලිද? හරි ඒකත් රෆ්ලි පොඩ්ඩක් ඇඳගන්න. කොහොමද මේ වගේ වෙලාවක වෙන්නේ?
හරි නේද ළමයි? හරි. එතකොට අපි ඊගාවට දැන් මේ ඔක්කොම ඉගෙන ගත්ත දේවල් අරගෙන කම්බයින් එක්සර්සයිස් එකටයි යන්නේ. ඔක්කොම තියෙන සාමාන්‍ය හොඳ ER ඩයග්‍රෑම් එකක් අරගෙන හොඳ ER එකක් අරගෙන අපි මේ ඔක්කොම දාලා වගු මැපින් කරන්න යමු. ඒ සඳහා අපි ගම්මු දල වශයෙන් දැන් ගම්මු ලෝකේ ජනප්‍රිය උදාහරණයක් තියෙනවා. අපි මේ ඩේටාබේස් සම්බන්ධ පොත හොඳ පොත්වල වෙන හොඳ සම ජනප්‍රිය පොතක තියෙන එකක් තමයි මම උකහා ගන්නෙ. ඒක ඕගොල්ලන්ගේ ටියුට් එකෙත් මම අන්තිමට දාලා තියෙනවා ඒක මැපින් කරන්න. මේ බලන්න. ඔයගොල්ලන්ගේ දාලා තියෙන මෙන්න මේක. මෙන්න මේ ER එක. මේක ගොඩාක් ඩේටාබේස් පොත්වල තියෙන ජනප්‍රිය ER එකක්. හරි. කියන්නේ මේ පොතේ තමයි තියෙන ඒ පොතෙන් තමයි හැම පොතම අරන් තියෙන්නේ. මෙන්න මේක. මේකේ ඔක්කොම තියෙනවා. ඒකයි මේකේ විශිෂ්ටත්වය. හරි. ඔය කියන හැම සංකල්පයක්ම එකේ තියෙනවා. මේක පුළුවන් නම් ඕන එකක් පුළුවන්. කියන්නේ මේක නැති සමහර ඒවා අපිට අඳින්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හරි. මේ බලන්නකෝ. ගොඩක් දේවල් concept මේකේ තියෙනවා. දැන් extend double ER එහෙම නැහැ. මේ බලන්න මම මේ කොපි එකක් ගත්තා. බියන් පිටුවට. එතකොට sorry new file එකකට ගත්තාම ලේසියි. new file එකට ගත්තා. මෙන්න බලන්න. දැන් මේක හරි. දැන් නිකමට දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවා. මට කියන්න මේකේ වගු කීයක් හැදෙනවද කියලා. නිකමට බලලා කියන්න. වගු කොහොම ගණන් කළා වගු කීයක් හැදෙනවද කියලා බලන්න. all in one එකක් නේද? හරි. වගු කීයක් හැදෙනවද ළමයි? වගු කීයක් හැදෙනවද? බලන්න ගණන් කරලා බලන්න. මේකේ වගු කීයක් හැදෙනවද කියලා. වගු කීයක් හැදෙනවද? ටේබල් කීයක් හැදෙනවද? බලමු අහලා නමකින්. නැත්නම් ඔයාලා මට මේ chat එකේ දාන්න පුළුවන් උත්තර. බලමු ළමයිගෙන් අහලා මට කියන්න. කවිෂාන් මෙතන වගු කීයක් හැදෙනවද කවිෂාන්? ටේබල් කීයක් හැදෙනවද මේකේ? මේ ER එක දිහා බලපුවම. කවිෂාන්ගේ නිහඬතාවයෙන් බෙනියන එයා හද ගණන් කරනවා වගේ නේ. බලමු තව කෙනෙක්ගෙන් උත්සාහ try කරන්න. අපි දෙනවා chance එක චාවින්දයට. චාවින්දයා මේකේ වගු කීයක් හදන්න ඔයාට හිතන විදිහට කීයක් පේනවද මේකේ? ස්ක්‍රීන් එක ලියන්න එපා කවුරුවත්. ඒෂණී ස්ක්‍රීන් එක මකන්න. හරි. කීයක් පේනවද? ටේබල්. ඒෂාන කීයක් හැදෙනවද මෙතන? වගු කීයක් හැදෙනවද? ගණන් කරන්නේ ඔයාලා. හරි. එහෙනම් බලමු තව කෙනෙකුට නෙට් පින් නෝනේ. නෙට් පින් මට කියන්න නෙට් පින් කීයක් හැදෙනවද මෙතන? ගේෂණ කීයක් ආවද? මේක මැපින් කරද්දී කීයක් එනවද වගු? ගණන් කරන්න කොට හැම කොටුවක්ම වගුවක්. 1 2 3 මේ entities භූතාර්ථ කීයක් තියෙනවද? 1 employee department project 3යි 4යි. එහෙනම් හැම entity එකක්ම වගුවක් වෙනවා. හැම කොටුවක්ම වගුවක් වෙනවා. ඒතර මෙතනම 4යිනේ. නේද? මෙතනම 4යි. ඊට පස්සේ main to many ඒවා වගුවක් වෙනවා. කොහොම main to many? මේ මෙතන main to many එක. මෙතන 1යි. තව main to many ඒවා තියෙනවද නැහැ? හරි. එතකොට අපි කිව්වේ entity 4යිනේ 5යි. තව අන්න multi value එකක් තියෙනවා 6යි. මේ multi value එකක් තියෙනවා 6යි. 6 නේ දෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. තව එකක් තියෙනවද අපිට කොහේ හරි බැරි විච් එකක් main to many එකක් කොහෙවත් තියෙනවද නැහැ. හරි. වගු 6ක් එනවා. වගු 6.
වගු 6න් ළමයි. දැන් මේක ලියන්න ඕන. හරි? මේකත් පරිවර්තනය කරන්න ඕන. රයිට්. එහෙනම් අපි ලියානියම් ඔයගොල්ලන්ටත් මේක කරපුවම අනිත් අභ්‍යාස ටික කරන්න පුළුවන් එකේ තියෙන. ඉතින් මේකේ ගොඩක් ටිකක් ලොකුයි. ෆොන්ට් සයිස් එක අප්ලෝඩ් කුඩා කරන්න. ටිකක් වැඩිපුර ලියන්න ඕන නිසා. මේ බලන්න. එතකොට අපි එම්ප්ලොයී ගෙන් පටන් ගමු. එම්ප්ලොයී ටේබල් එකේ මොනවද තියෙන්නේ? SSN social security number එක. SSN ID එක, birth date එක, B date එක. ඊට පස්සේ මෙතන name එක නේද? first name, middle, minute, last name. ඒතර මේක මැදෙක් ගන්න නෑනේ. එහෙනම් F name, minute, L name, address, salary. salary ගත්ත හැකි. තව එයාගේ sex. හරිද? තව මොනවද ගන්න පුළුවන් එයාගේ? the employee ගේ SSN, B date, F name, minute, last name, address, salary. තව අපිට දැන් මේක වහන්න බෑ එහෙම ලේසියෙන්. හරි ගොඩක් දේවල් තියෙනවා දැන් මේ කලින් ටේබල් වගේ නෙමෙයි ගොඩක් කම්ප්ලෙක්ස්. තව මොනවද තියෙන්නේ? බලමු තව තියෙන දේවල්. මේ බලන්න මෙතන එකක් තියෙනවා සුපර්වයිස් කරනවා. එහෙනම් සුපර්වයිසර් SSN කියලා එකක් එන්න ඕනේ නේද? ඊට පස්සේ මෙන්න මේ one to many ආකාරය තියෙනවා. මේ one to n කිව්වත් එකයි one to m කිව්වත් එකයි one to many. ඒතර one පැත්තක many පැත්තටත් යනවා. එතන මෙහෙන් එකක් මෙහාට එන්නත් ඕනේ. ඊට පස්සේ මෙතන 1 to 1 එක නම් ගැටලුවක් නෑනේ. අන්න. තව දෙකක් ඇඩ් වෙනවා මේකදී වටෙන් නේද? අන්න ඒකයි මේකේ තියෙන්නේ. දැන් මේ කොටසට අදාළ විතරක් වහලා හරියන්නේ නෑ. මේ ටික විතරක් ලියලා හරියන්නේ නෑ. හරිද? මැපින් කරද්දි තව අපි දැනගන්න ඕන දේවල් තියෙනවා. එහෙනම් මෙන්න මේ සුපර්වයිසර් කරන කෙනා මේකට අදාළව SSN එක ලියන්න ඕන. මේ එම්ප්ලොයිලාගෙම කෙනෙක් යාළුව සුපර්වයිස් කරනවා. ඊට පස්සේ 1 to many එකක් මෙතන තියෙනවා work for කියලා එකක් පේනවා වලට. අන්න. එහෙනම් අපි මොකද කරන්නේ? එහෙනම් අපි මෙතන අපි දානවා supervisor SSN. supervise SUP SSN. හරි. එතකොට ඒ කියන්නේ එයා රෙෆරන්ස් වෙන මෙයා supervisor SSN එක ඊගාවට. දැන් මෙතන මේ පැත්තේ ෆොරින් කීයක් එන මේ දෙන්න අතර. එහෙනම් මේ ෆොරින් කී මේකේ සංගත මේකේ ප්‍රාථමික අතර මොකද්ද? මේකේ සංගත ප්‍රාථමික අතරක් තියෙන මේ නේම් කියන එකත් යටින් ගිරක් ගහලා මේකටත් යටින් ගිරක් ගහලා. ඩිපාර්ට්මන්ට් නේම් එක නේ ඩිපාර්ට්මන්ට් නේම් එකේ නම්බර එකයි. එහෙනම් මෙතන D නම්බර එක අපි ගමුකෝ. ඩිපාර්ට්මන්ට් නේම් එකයි D නම්බර එකයි දෙකම යන්නත් ඕනේ. අපිට දැන් මේක ප්‍රයිමරි කී එක එහෙම හිතුවොත් අපි දෙකම එකතු කරලා ප්‍රයිමරි කී ගහලා D නේම් එකයි D නම්බර එකත් යන්නත් ඕනේ. මේ දෙකම එකතු කරලා තමයි ෆොරින් කී එක වෙන්නේ. D නම්බර එකයි D name එකයි. අපි හඳුනා ගැනීම සඳහා තමයි D දාලා තියෙන්නේ. ඒතර ඒවා ෆොරින් කී වෙනවා. එහෙනම් මේකේ ප්‍රයිමරි කී එක වෙන්නේ මෙන්න මේක. ඒතර මෙන්න මේ ඊටු ටික මේ විදිහට හැදෙනවා ඊටු ඒ වගුවට අදාළ කොලම්ස් ටික. ටික. හරිද? ඒක තමයි ටිකක් වැඩිපුරම තියෙන්නේ. ඊට පස්සේ අනිත් ඒවා එච්චර දේවල් නැහැ. අපි ගමුකෝ තව ටේබල් එකකට යමු මේ බලන්න. අපි යනවා ඩිපාර්ට්මන්ට් ටේබල් එකට. මේ බලන්න. ඔන්න ඩිපාර්ට්මන්ට් ටේබල් එකටයි මම යන්නේ. ගොඩනගන්න යන්නේ. ඒතර ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ මොනවද තියෙන්නේ? ඩිපාර්ට්මන්ට් ටේබල් එක ගත්තාම ඒකේ තියෙන මොකද? D number ඩිපාර්ට්මන්ට් නම්බර් එකනේ මම D නම්බර් අතන දීලා තියෙනවා. මේක මම මෙතන D නම්බර් දෙන්නම්. ඩිපාර්ට්මන්ට් නම්බර් එක name එක D name දීලා තියෙන නිසා මම D name දෙන්නම්. D name එක සාමාන්‍ය අපි තියෙන එකම තමයි දෙන්න ඕනේ. ඒක වෙනස් කරන්න බෑ. නම්බර් එක නිකම්ම නම්බර් තියෙන්නේ. මම ඒක දෙන්න මෙහෙම නම්බර් එකක් නැහැ. D නම්බර් දැන් ලොකේෂන් දාන්න බෑ. අපි දැන් ලොකේෂන් කියලා වෙනම වගුවක් හැදෙනවා. හරි. මේ නම්බර් එක නේම් එකයි. හැබැයි තාම වහන්නත් බෑ අපිට. බලන්න ඕන වටේ වගු වලින් මොනවා හරි එනවද කියලා. එනවනේ මේ බලන්නකෝ. මෙන්න. මෙතන මේ දැන් මෙතන 1 to 1 එකක් තිබ්බට අපි දන්නවා 1 to 1 එකක මේ තියෙන total partial participation සහ total participation එක මෙතන තියෙනවා. එයාගෙත් උපලක්ෂණිකුත් start date එක. ඒ කියන්නේ මෙයා manage කරන්න ගත්තේ පටන් ගත්තේ කවද්ද? department එක. හරිද? ඒ වගේම මෙයාගේ ප්‍රාථමික අතුර අපි කියනවා ආගන්තුක අතුරකුත් ඕන මේ දෙන්න අතර. එහෙනම් මේකට නේද? එහෙනම් මේ දෙකක් දාන්න ඕනේ. එහෙනම් අපි එතනදී employee SSN එක එනවා ආගන්තුක අතුරක් විදියට ඒකලම start date එකත් එන්නත් ඕන. start date
හරි තවත් වහන්න බෑ අපි මේ පැත්තත් බලමු මම මෙතන උන්නන්නේ 1 to n නේ ඒතර 1 එක නේම් පැත්තට යන්නේ ඒ නිසා මෙතන ගැටලුවක් නැහැ දැන් අපිට වහන්න පුළුවන් ටේබල් එක හරි ඔන්න එතකොට එයාගේ ප්‍රයිමරි කී එක වෙන නම්බර එකයි නේම් මේ දෙකම මේ දෙකටම යටින් ඉරි ගහලා තියෙනවා අපිට පේනවා නම්බර එකටයි නේම් එකටයි දෙකටම යටින් ඉරි ගහලා තියෙනවා ඔන්න එතකොට ඒ වගුවත් හරි දැන් වගු දෙකක් අපි නිර්මාණය කරා ළමයි අපි ඊගාවට බලමු මේ ප්‍රොජෙක්ට් ටේබල් එක ප්‍රොජෙක්ට් ටේබල් එක ගත්තම ගොඩක් උපලක්ෂණ නැහැ ප්‍රොජෙක්ට් ටේබල් එකේ තියෙන්නේ උපලක්ෂණ තුනක් එතකොට ප්‍රොජෙක්ට් ටේබල් එකේ මොනවද තියෙන්නේ ඔන්න ප්‍රොජෙක්ට් ටේබල් එක ප්‍රොජෙක්ට් ටේබල් එකේ ප්‍රොජෙක්ට් නම්බර් ඒකෙත් දෙකටම ඉරි ගහලා මේ බලන්න ප්‍රොජෙක්ට් නම්බර එකයි ප්‍රොජෙක්ට් නේම් එක නේද නේම් එකයි නම්බර එකයි මෙතන අපිට දැන් මේ දෙකම ගැටලුවක් වෙනවා මෙතන දැන් මෙතනත් නේම් නම්බර් මෙතනත් නේම් නම්බර් එහෙනම් මම මෙතන p name කියලා දාන්නම් p name p number එකම නම තිබ්බොත් අපිට හඳුනා ගන්න බෑනේ p name p number location හරි ඊට පස්සේ ආගන්තුක අතර මොකද්ද මේ 1 to many වල 1 එක මිනි පැත්තට දාන්න කියලා මම කියලා දුන්නානේ එහෙනම් මෙන්න මේ දෙන්නනේ මේකේ ප්‍රයිමරි කී එක එහෙනම් මේ ප්‍රයිමරි කී එක මෙහාට දාන්න ඕන එහෙනම් නම්බර එකයි නේම් එකයි නම්බර එකයි නේම් එකයි ගන්න ඕන හරි ඒවා ඒ දෙකේනවා එතකොට මේ ප්‍රයිමරි කී එක p නම්බර එකයි p නේම් එකයි මොන එකට අටින් අන්ඩර්ලයින් කරගත්තා ප්‍රයිමරි කී එක ඒ ටේබල් එක හරි මොකද බයිනසෝම මේ පැත්තේ බැලුවේ නැත්නම් මෙතන මෙන්ටෝ මිනි එකක් නේ තියෙන්නේ මේ පැත්තෙන් එන්න දෙයක් නැහැ තව එකක් මට අමතක වෙලා තියෙනවා තාම ලොකේෂන් එක එහෙනම් ලොකේෂන් කියලා වගුවකුත් හැදෙනවා location multiple attribute එකක් කියන්නේ වෙනම වගුවක් නේද ළමයි එහෙනම් location කියලා ඔන්න වගුවක් හදනවා මේක පුළුවන් කියන ඕන එකක් පුළුවන් location එකේ මොනවද තියෙන්නේ ඒතර හිතන්නකො ඩිපාර්ට්මන්ට් එක පිහිටි ස්ථාන එක එක ඩිපාර්ට්මන්ට් එක එක ස්ථාන වලනේ සමහරට එකම ඩිපාර්ට්මන්ට් එකේ අංශ එක එක තැන් වල තියෙනවා පුළුවන් location කියලා multi value තියෙන එකයි ඒතර එයාගේ location එකේ නම ලොකේෂන් එකත් එක්කලා අර දෙකක් වෙනවනේ නවතාවේ මේ දෙන්න. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් නම්බර එකයි ඩිපාර්ට්මන්ට් නේම් එකයි නේද? නම්බර එකයි නේම් එකයි ආයෙනවා. ඒ තුනම සංයුක්ත වෙලා සංයුක්ත ප්‍රාථමික තුනක් මෙතන හැදෙනවා. නහරි. ඊගාවට. ඒතර දැන්ට වගු හතරක් හරි. තව වගු දෙකක් තියෙනවා. මෙතන මෙන්න මේ මෙන්ටු බහු සම්බන්ධතාවයක මැද සම්බන්ධතාවයේ වෙනම වගුවක් වේ. නන්න works on වගුවක් හැදෙනවා. නේද employee project එහෙම ලියන්න පුළුවන්. ලියනවා මෙහෙමත් ලියන්න පුළුවන් works on වගුව. එහෙම නැත්නම් employee project. works on කියලා තියෙනකම works on. ඒකෙදි මොනවද ඒක තියෙන්නේ works on table එකේ project number එකයි project name එකයි ප්‍රාම මේ පැත්තේ ප්‍රාථමික අතර. මේ පැත්තේ SSN එක. මේ දෙකම සංයුක්ත කරලා දාන්න ඕනේ මෙතන. එහෙනම් අපි දීලා ගන්න p number එක p name එකයි p number එකයි p name එකයි p number එකයි එහා පැත්තේ SSN එකයි. ඔය තුනම එකතු වෙලා තමයි මොකද මේ දෙපැත්තේ ප්‍රයිමරි කී එකතු වෙලා සංයුක්ත කරන්න දෙන්නේ. මේ පැත්තේ කියන්නේ මේ දෙකම මේ පැත්තේ ප්‍රයිමරි කී එක. මේ පැත්තේ නම් මෙයා විතරයි. එහෙනම් මේ තුනම එකතු වෙලා මොන සංයුක්ත ප්‍රාථමික විතරක් හැදෙනවා. හරිද ඊට පස්සේ තව එනවා ලොකේෂන් එක නේද කොහෙද තියෙන්නේ ප්‍රොජෙක්ට් එක කොහෙද කරන්නේ ප්‍රොජෙක්ට් එකට මොන සයිට් එකේද ආදි වශයෙන් ලොකේෂන් එක හරි ඒකත් හරි sorry මෙතන එන්න ඕන ලොකේෂන් එක hours මේ project name එක project number එක SSN එක මේක කියන hours නේ අනේ hours එක එන්න ඕන දැන් මෙතන එන්න ඕන hours location එක hours hours පැය ගන්න. හරි. ඒතර අන්නේ ටේබල් එක හරි. ඊගාවට මම දුර්වල භූතාර්ථේ මේ තියෙන වීකෙන්ඩ් ටික නේද? එහෙනම් වීකෙන්ඩ් එකේ පාර්ෂල් කී එක මොකද්ද? නේම් එක. ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් නේම් එක. ඒතර එයා ආංශික අතරක් විදිහට පෙන්වන්නේ මෙතන. ඒතර එයත් එක්කලා සංයුක්ත වෙන්න ඕනේ මේ යා සම්බන්ධ ප්‍රබල භූතාර්ථය. කියන්නේ එම්ප්ලොයි ටේබල් එකේ ප්‍රයිමරි කී එක. එහෙනම් ඩිපෙන්ඩන්ට් ටේබල් එකේ කොහොමද එන්නේ SSN name ඔය දෙකම ප්‍රයිමරි කී එක විලා සංයුක්ත වෙනවා
ජෙන්ඩර් එක ඊට පස්සේ date of birth date එක ඊට පස්සේ relationship එක හරිද පැහැදිලිද relationship එක එතකොට මෙන්න මේ දෙක සංයුක්ත ප්‍රාථමික අතුරක් විදිහට මෙතන යදෙනවා මේ ආගන්තුක අතුරක් වෙනවා මොකද්ද SSN එක විතරක් ගත්තොත් ඒතර ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේ ටේබල් එක වගු වලට කන්වර්ට් කරගන්න පුළුවන් මම මේක නොසලකා හරියද මේක සඳහන් කරේම නෑ නේද number of employees කියන එක ඒක ගණනය කරන්න පුළුවන් මේ numbers වලින් මොන හෝ මෙතන ටේක් ක්‍රම කියන මේක number of සේවකයෝ කී දෙනෙක් ඉන්නවද කියන එක ව්‍යුත්පන්න කරලා තියෙන්නේ ගණනය කරන්න ඒ නිසා ඒක දාන්නේ නෑ මැපින් කරද්දී ඒතර මම ආගන්තුක අතුරු දල වශයෙන් මම අඳුර ගන්න නිකන් මාක් කරගත්තොත් මාක් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් දැන් ගත්තොත් දැන් මේකේ ආගන්තුක අතුරු මොකද්ද තියෙන්නේ මේකේ ආගන්තුක අතුරු විදිහට ගන්න මේ පැත්තෙන් එන එකනේ ඒ කියන්නේ ලොකේෂන් එකයි නේම් එකයි ඩිපාර්ට්මන්ට් නේම් එකයි ඩිපාර්ට්මන්ට් නම්බර් එකයි මේක ගත්තොත් ආගන්තුක අතුරු ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ ඒකේ තියෙනවනේ SSN එක ආගන්තුක අතුරු නේද මේකේ නම්බර් එක නේම් එක මේකේ එහෙනම් කියන්නේ විශේෂයෙන් මෙතන ලොකේෂන් එකයි නම්බර් එකයි එහෙනම් නම්බර් එකයි නේම් එකයි විතර එතන වර්ක්ස් ඔන් එකේ නම් මේ දෙක වෙන වෙනම ගත්තොත් ප්‍රයිමරි එකේ කොටස් දෙක වෙන වෙනම ගත්තොත් ආගන්තුක අතුරු මේකෙත් SSN කියන එක ආගන්තුක අතුරු හරි මෙන්න මේ විදිහට ඔයාලට මැපින් කරගන්න පුළුවන් වෙන්න ඕන මෙන්න මේ විදිහට මැපින් කරගන්න පුළුවන් වෙන්න ඕන හරිද ඒතර අපි අද දිනේ කතා කරේ අතරම ER ඩයග්‍රෑම් එකක් කොහොමද මැපින් කරන්න කියන දේ ER ඩයග්‍රෑම් අඳින්න අපි දන්නවා දැන් ගොඩක් අපි පහුගිය කාලේ පුරා අඳින කේසස් දීලා ඒවට අඳින හැටි කියලා දුන්නා ඒතර දෙනලද ER ඩයග්‍රෑම් එකේ ටේබල් ටික වියුත්පන්න කරගන්න විදිහ තමයි අද දිනේ කතා කරේ දැන් බලන්නකෝ ඔයාලා දැන් මේකේ මේක පොඩි වැරද්දක් තියෙනවා ඒක හදාගන්න මේක දැන් ටියුට් එක වල අතේ තියෙනවා one to many එකේ දැන් සේවකයා වන් වෙන්න බෑ ඩිපාර්ට්මන්ට් එක මේක වන් වෙලා මේ පැත්තට m වෙන්න ඕනේ මේ වයස තියෙනවනේ මෙන්න මෙතන උපන්දිනය කියලා එක හදාගන්න එක තියලා නැහැ හරි මැපින් කරන්න මේ තියෙන තව ඒ වගේ ඕගොල්ලන්ට අභ්‍යාසයක් මැපින් කරන එකක් මේ තව එකක් මේවා කරන්න අර දැන් මම කරා වගේ කියන්නේ මේවා ටේබල් ටික ලියන්න තියෙන්නේ හරි මේ වෙන වෙනම ගත්තොත් මේ බලන්න පොඩි ඒවා ටිකක් මම දීලා තියෙනවා දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් මේකෙත් තියෙනවා මේ බලන්න මේ මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකටත් උපලක්ෂණ ඇවිල්ලා තියෙනවා මේ බලන්න employee works on project hours මේ වගේ එකක් આવොත් කොහොමද කරන්නේ හරි දැන් මම ඒක ඕගොල්ලන්ට ඒ කියන්නේ එක්සර්සයිස් එකක් විදිහට ගෲප් එකට දාන්නම් දැන් ඕගොල්ලෝ මේ ටික කරන්න ඕන අනිවාර්යයෙන් නේද දැන් තනියම කරන්න මේ ටික මේක මේ ඔක්කොම දැනුමෙන් පුළුවන් මේක ඔයගොල්ලන්ට පොඩ්ඩක් හිතන්න මන් දීලා තියෙන අවස්ථාවක් විදිහට මම මේක හඳුන්වා දෙන්න පුළුවන් මොකද්ද මෙතන වෙන්නේ කියන එක ඊට පස්සේ කරන්න ඊට පස්සේ මම කියලා දෙන්නම් මෙතන තියෙනවා මේ වගේ කීපයක් දීලා තියෙනවා ඔයගොල්ලෝ ඒ ටික කරලා හරි ඒ ටික කරන්න අපි ඊට පස්සේ ඊගව සතියේ ඊගව දවසේ කතා කරන ඩබල් ER නම් එක්ස්ටෙන්ඩඩ් ER විස්තෘත භූතාර්ථ සටහන ඒ කියන්නේ තවදුරටත් මේ තියෙන ER එකක් මේ විදිහට විස්තර කරන එක සහ ඒකට අදාළ කේසස් අඳිනේව ගැන අපි ඊගව දවසේ කතා කරමු ඔයගොල්ලන්ට දැන් ඊගව සතිය වෙනකන් ඉන්න ඕනේ පහසු වෙලාවක් තියෙනවා නම් කලින් අපි දාගෙන කරමු දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ යන දවස් තියෙනවා සති දවස්වල යනවා හැබැයි තාම ළමයින්ගේ පැමිණීම නම් ඉච්චර නැහැ නේද හරි එහෙනම් ළමයි මම අද සෙෂන් එක ඉවර කරනවා මම මේක වීඩියෝ එකත් අන්එඩිටඩ් වීඩියෝ එකත් මම අප්ලෝඩ් කරන්නම් එහෙනම් ළමයි හැමෝටම good night හැමෝම වැඩ කරන්න තව වෘද්ධකට අඩු කාලයක් තියෙන ඕගොල්ලන්ට ඉතින් මේ කාලය දැන් මේ ගෙවල් වල ඉන්න කාලේ උපරිම ඵලදායීව පාවිච්චි කරන්න තමන්ගේ ටාගට් එකට යන්න හරි හැමෝටම සුබ දවසක් good night